සුබ සන්ධ්‍යාවක් අද අපි දේශනයක් කරන්න යනවා TikTok ජෙනරේෂන් එක ගැන. ඒ කියන්නේ ඔබ කොහොමද ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් වෙලා ඉන්න අතර ඔබගේ මොළය සහ ඔබගේ අනාගතය දිගටම brain brightව තියාගන්නේ කෙසේද? Living through and beyond the limelight. Keeping your brain creative for more than 7 years. ඉතින් අවුරුදු 7කට වඩා එන්න මොළය දියුණු වෙමින් තියාගන්නේ කෙසේද? ඉතින් මේක අවුරුදු 14 13 ඉඳන්ම ඉහට මේක අදාළ විෂයක්. 13 years upward this is a relevant topic. ඉතින් කොහොමද අපේ මොළය බ්‍රිලියන්ට් කරලා තියාගන්නේ කියන එකයි. ඉතින් අපි දන්නවා මේ TikTok ජෙනරේෂන් එක කියන්නේ ඒගොල්ලෝ මියුසික් වලට බොහොම කැමති. ඒගොල්ලන්ගේ මොලේ පත හතෙන් කයිනිස්තීසියා විෂුවල් අකූස්ටික් පත තුන ගොඩාක් වර්ධනය වෙලා තිබෙන්නේ. කයිනිස්තීසියා කියන්නේ රිද්මාවේගී, අකූස්ටික් කියන්නේ ශ්‍රව්‍ය, දෘශ්‍ය, විෂුවල්. පත තුන ගොඩක් උත්තේජනය වෙලා ගොඩක් ඩෙවලොප් වෙලා තිබෙන්නේ ඒ TikTok ජෙනරේෂන් එකේ. ඒක මියුසික් නිසාත් වුණා, LED ස්ක්‍රීන් එක, පික්සල් ස්ක්‍රීන් එක ගොඩක් භාවිතය නිසාත් වුණා. දැන් මේ ස්ක්‍රීන් එකේ පේන්න තිබෙන්නේ ඩෝපැමින් සහ සෙරටොනින් කියන අපේ මේ නියුරෝකෙමිකල් ට්‍රාන්ස්මිටර් දෙකක් වැඩ කරනවා පැයක් තුල. තව ඒවා ගොඩක් වැඩ කරනවා. නමුත් එක පැයක් තුල අපේ එක්සිකියුටිව් එම්පැතික් පාත්වේ එක මේ ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස් එකෙන් පටන් ගන්න සම්‍යශීලී විධායක පතය අපි වෙනුවෙන් ක්‍රියා කරනවා. ඒ කියන්නේ ඒක ක්‍රියේටිව් පතයක් විය යුතුයි. හොඳ අලුත් අදහස් අපගේ ජීවිතයේ උන්නතිය සඳහා ක්‍රියා කරවීම ඒක පැය තමයි වෙන්නේ. Keep your hour brilliant, your life will be brilliant. You will never get Alzheimer. ඔබගේ පැය දීප්තිමත් කීර්තිමත් තබා ගන්න. එතකොට ඔබගේ ජීවිත කාලයම දීප්තිමත් කීර්තිමත් තබා ගන්න පුළුවන්. අපේ මොලේ ඩිසයින් කරලා තියෙන්නේ පැයට ජීවත් වෙන පිණිස. ඒ කියන්නේ අපි දන්නවා පැයක් ඉවරනාම දැන් පැය ඉවරයි කියලා. එතකොට මේ පැය ජීවත් වෙන්නේ කොහොමද? පළවෙනි මිනිත්තු 45 ඉලක්කය හෙවත් එල්ලය බලා වැඩ කිරීම. ඒකට කියන්නේ සේලියන්ස්. එල්ලය බලා, ඉලක්කය බලා. ඒකට යොමු වෙන්නේ ඩෝපැමින්. දැන් අපි මේක කරන්න ඕන කියලා හිතුවම ඩෝපැමින් එකට යොමු වෙනවා අපේ මොලේ මේ විධායක පතවල. එතකොට පැය අලුත් දේවල් කරන්න තියෙන එක තමයි හොඳ දේ. අලුත් දේවල් කියන්නේ එක දෙයක් නිමා වී තව දෙයක් කරන්න පුළුවන් වීම. එතකොට මිනිත්තු 45ක් ඉලක්කය බලා, එල්ලය බලා, ඩෝපැමින් ක්‍රියා කරමින් අපි ඒ කටයුතු යෙදෙනවා. එතකොට ආරම්භය, initiation, navigation, successful conclusion, end, good reward. Completion and good reward. ඒ කියන්නේ ආරම්භය, තරණය, සාර්ථක නිමාව, well done, good reward කියලා අපි ඇතුළෙන්ම කියන්න ඕනේ. එතකොට එල්ලය, ඉලක්කය, එල්ලය, ආරම්භය, තරණය, අවසානයේ දක්වා යෑම ඒව කරන්නේ මේ ඩෝපැමින් වලින්. ඒක මිනිත්තු 45කට පස්සේ සෙරටොනින් ක්‍රියාත්මක වී අර වෙන්න තියෙන දෙයට are you recording? Zoom එක රෙකෝඩ් කරනවද? වුණු දේ ආපහු සමාලෝචනයක් කරනවා, විචක්ෂණයක් කරනවා, ආපසු බලනවා. ඒකට කියන්නේ satiety. හෙවත් විචක්ෂණය. එතකොට අපි මිනිත්තු 45ක් කරපු දේ ගැන ආපහු හැරි බලනවා. බලලා අපි හිතනවා මේ අපේ ඉබේම හිතෙන් කරන්නේ. අපි හිතනවා මේක ඉම්ප්‍රූව් කරන්න ඕන, අරක වැඩි දියුණු කරන්න ඕන. ඉතින් හැමතිස්සෙම අපේ මොලේ ට්‍රැක් එක ඇඩ්ජස්ට් වෙන්නේ වැඩි හොඳට how to make what I did better. ඒකයි top down regulation කියන්නේ. top down regulation කියන්නේ අපේ prefrontal cortex එකෙන් මේක මීට වඩා වැඩි හොඳට මට කරගන්න පුළුවන්. එතකොට ඒක දියුණුවක් පිච් කරනවා. aspiration is pitched. වඩා හොඳට මේක කරන්න පුළුවන් කියන එක අපේ මොළයට ඊටාම අවශ්‍යයි. brain bright වෙන්න දිගින් දිගටම වැඩි හොඳ උන්නතියක් කරා යෑමට මේක අත්‍යවශ්‍ය වෙනවා. එතකොට අපි ඩෝපැමින් වලින් සෙරටොනින් වලට අපි අමුතුවෙන් හිතන්න ඕනේ නැහැ. මිනිත්තු 45ක් ඉලක්කය බලා, සේලියන්ස් තමයි හරි වචනේ.
බලා වැඩ කරාම අපි මිනිත්තු 45න් පස්සේ අපිට පොඩි රෙස්ට් එකක් අවශ්‍ය වෙනවා. අපි පාඩම් කරත් එහෙමයි වෙන දෙයක් කරත් එහෙමයි මිනිත්තු 45න් පස්සේ අපි පොඩ්ඩක් විචක්ෂණයක් කරලා බලනවා ආපහු බලනවා මේක ඉම්ප්‍රූව් කරන්නේ කොහොමද? ඒක කරන්නේ සෙරටනින් වලින්. අපි එක දිගටම ඩෝපමින් මෝඩ් එකේ හිටියොත් ඒ කියන්නේ පික්සල් ස්ක්‍රීන් එකේ ගොඩක් කාටූන්ස් උයි හරි ෆාස්ට් ගේම්ස් උයි මිනි මරණ ගේම්ස් උයි දන්නේ නැද්ද ජිං මෝඩ් එකෙන් ගොඩක් හිටියොත් අර ඩෝපමින් අඩු වෙන්නේ නැහැ. දැන් අපේ මේ කායික විද්‍යාත්මකව ෆිසියොලොජිකලි අපේ බොඩි ෆන්ක්ෂන් කර්ව්ස් කරලා තියෙන්නේ සමස්ත උපරිමයක් කරා ගිහිල්ලා ඊටාම ඔප්ටිමම් තැනකට ගිහිල්ලා යූ කර්ව් එකකින් අඩු වෙනවා. ඒතර ඩෝපමින් අඩු වුණාම සෙරටනින් පටන් ගන්නවා. එතකොට අපි එක දිගටම ඩෝපමින් මෝඩ් එකේ හිටියොත් ඩිජිටල් ස්ක්‍රීන් එකේ උත්තේජනය වෙමින් ඩෝපමින් එන්න වැඩි වෙනවා. එතකොට සෙරටනින් වලට ක්‍රියා කරන්න විදිහක් නැති වෙනවා. එතකොට ඒකත් තමයි අපි කරපු එක හොඳද නරකද කියලා අපි දන්නේ නැහැ. ඒකම කරන්න කියලා. එතකොට ඒක ඇඩික්ටිව් මේකක් වෙනවා. ඒ ඇඩික්ටිව් ඒක වෙන්න තව හේතුවක් තියෙනවා. අපේ ෆිසියොලොජිකල් ඩෝපමින් රිසෙප්ටර්ස් DA1. එතකොට DA2 කියන්නේ ඇඩික්ටිව්. ඒ කියන්නේ සොල්දාදුවෙක් ෆොක්සෝල් එකක ඉඳගෙන මේ යුද්ධක ස්වරූපයක් එනවා. ඒ කියන්නේ යා එක ඒ ටෙන්ෂන් එකෙන් ෆයිට්, ෆ්‍රයිට්, ෆ්ලයිට් මෝඩ් එකේම ඉන්නකොට බය සන්ත්‍රාසය මෝඩ් එකේම ඉන්නකොට ඒකම නොදැනුවත්වම ඒකම කර යනවා. ඒක තමයි ඩිජිටයිස් මෝඩ් එකෙත් වෙන්නේ. ඒක නිසා මේක තමයි කොකේන් වලින් වෙන්නේ. එකම දේ ආපහු කිරීම. dance till you drop කොකේන් වලින් කරන්නේ ඒකයි. එහෙම නැත්නම් එකම දේ. ඒක ගැම්බලින් මෝඩ් එකත්, pornography මෝඩ් එකත්, addictive මෝඩ් එකත් ඒකයි. එතකොට ෆාස්ට් කාටූන්ස් ඩිජිටල් ගේම්ස් ගහන්න ගියාම ඒ මෝඩ් එකේම ඉන්න තමයි හිතෙන්නේ. එතකොට සෙරටනින් වලින් අපිට අවශ්‍ය විචක්ෂණය ඉම්ප්‍රූව්මන්ට් එක රිවෝඩ් මෝටිව් එක නැති වෙනවා. රිවෝඩ් මෝටිව් එක තමයි අපිව ඊළඟ පැයට හොඳ එක්ස්පෙක්ටේෂන් අපේක්ෂාවක් ඇතිව ඊළඟ පැයට යන්න ඕන. එහෙම උනේ නැතුවම මොකද වෙන්නේ? අපි යනවා බොටම් අප් රෙගියුලේෂන් එකට. ඒ කියන්නේ ඩෝපමින් වැඩ කරනවා, ඇඩ්‍රිනලින් ඇවිස්සලා, කෝටිසෝල් ඇවිස්සලා, ටෙන්ෂන් ගහලා, ස්ට්‍රෙස් වෙලා. ඒතර අපේ මොලේ පැටර්න් එකත් වෙනස් වෙනවා. යුනිඩිරෙක්ෂනල් ප්‍රිෆර්ඩ් මෝඩ් ෆයරින් වලින්. ඒ කියන්නේ එක දිශාවකට අපේ නියුරෝන තෝරාගෙන බේරාගෙන ක්‍රියාමාපතයට යන්නේ නැතිව මල්ටි ඩිරෙක්ෂනල් රැපිඩ් මෝඩ් මල්ටි ඩිරෙක්ෂනල් ෆයරින් වලට අපේ නියුරෝන යොමු වෙනවා. ඒක තමයි බොටම් අප් රෙගියුලේෂන් කියන්නේ. දැන් මේ টপ ඩවුන් රෙගියුලේෂන් යන්නේ හිතාමතා සම්‍යශීලී විධායක ක්‍රියේටිව්. දැන් ඒ ට්‍රැක් එක මම පෙන්නන්නම්. ඊළඟ ස්ලයිඩ් එක පොඩ්ඩක් දානවද? ඉතින් මේ අපි මේ එම්පැතික් සම්‍යශීලී නිර්මාණාත්මක රිෆ්ලෙක්ටිව් අපි හිතාමතා ආරම්භය තරණය සාර්ථක නිමාව well done reward motive එකෙන් අපි ඉවර වෙන්න ඕන අපි පැය සෙරටනින් වැඩ කළා. නැත්නම් මොකද වෙන්නේ? අපි ඇමිග්ඩාලා හරහා අන්තිම පැය ඊයේ දවසේ කචල් එක ත්‍රාසය සන්ත්‍රාසය දුක ඒක ඇවිස්සෙන්න පටන් ගන්නවා. ඔය මොකද දුක ඇවිස්සෙන්නේ අර ඩෝපමින් තදින් ක්‍රියා කරාට පස්සේ අපිට අපි හොයනවා නිකන් කූල් ෆීලිං එකක්. එතකොට අපේ මොළයේ ඇතුළේම එන්ඩෝෆින් කියලා જાතියක් තියෙනවා. ඕපියොයිඩ් රිසෙප්ටර්ස් වල වැඩ කරනවා. ඒක මොළයේ ඇතුළේම වෙලා තිබෙන දෙයක්. ඒවා තියෙන්නේ දුක ආපු වෙලාවට දුක නිවන්න. නමුත් අපි ස්ට්‍රෙස් ගහපු මෝඩ් එකෙන් ඉන්නකොට ඒ ඩෝපමින් අඩු වෙච්ච ගමන් අපිට දැනෙනවා අර හිතපු ගැම්ම නැහැ වගේ. එතකොට අපිට එනවා පහන් සංවේගයක්. ඇතුළේ එනවා කනගාටුවක්. මොකද අපි හිටියේ ඔක්කොම performance mode එකකින්නේ. අපි victorious mode එකකින් ඉඳලා ගහ ගන්න mode එකකින් ත්‍රාසයේ mode එකකින් ඉඳලා අම්මට කචල් එක දාලා බල්ලට බුක් එක දාලා දන්නේද? ලෝකෙට ලොක්කා වගේ ඉඳලා එකපාරට මම මේ සාමාන්‍ය භාෂාවෙන් කිව්වට මේක විද්‍යාත්මක සත්‍යයක්. එකපාරට එනවා ඩල් එකක්. ඒ ඩල් එකේදී අර ඕපියොයිඩ් රිසෙප්ටර්ස් වල වැඩ කරන එන්ඩෝෆින් ශරීරයේ ඇතුළෙම නිපදවන ඒ නියුරෝකෙමිකල් ට්‍රාන්ස්මිටර්ස් එතකොට අපිට මොකද වෙලා තියෙන්නේ? රිවෝඩ් මොටිව් එක නැති වෙලා අර පේන් එක අර අපිට දැනුණු තනිකම බින්දනයක් වෙනවා.
එතකොට chronic fatigue syndrome එකක් එනවා. තනිකම වින්දනයක් වෙලා එන්ඩෝෆින් වලින් ඉන්නකොට අපිට හිතෙනවා එළියෙනුත් ඔපියොයිඩ්ස් අරගෙන හෙරොයින් අරගෙන එහෙම තමයි හෙරොයින් උත්තේජනයට යන අය උත්තේජනයට යන්නේ. පටන් ගන්නේ කොකේන් වලින්. මොකද යාළුවෝ කියනවා මචං කොකේන් එකක් ගැහුවොත් රෑ තිස්සේ පාඩම් කරන්න පුළුවන්. බොරු. කොකේන් එකක් ගැහුවොත් රෑ තිස්සේ අවදි වෙලා ඉන්න පුළුවන්. You can dance till you drop. පාඩම් කරන්න බෑ. ඉතින් ඒකට ඒ જાතියේ මියුසිකුත් අපිව bottom up regulation එකට යවනවා amygdala hypothalamus hippocampus හරහා. bottom up regulation කියන්නේ පහුගිය පැයේ සිද්ධිමාලාව. ත්‍රාසය වෙන්න පුළුවන්, අන්ත්‍රාව වෙන්න පුළුවන්, දුක වෙන්න පුළුවන්, ඔය අන්තිම පැයේ ප්‍රචණ්ඩත්වය වෙන්න පුළුවන්, gambling වෙන්න පුළුවන්, pornography වෙන්න පුළුවන්. අන්තිම පැයේ වෙච්ච දේ මේ පැයෙත් අපිව දක්වගෙන යනවා. ඒ කියන්නේ අපිව තල්ලු කරනවා. අපි හිතාමතා නෙමෙයි බොටම් අප් කියන්නේ අන්තිම එක මාව තල්ලු කිරීම. එතකොට ඒක ආවේගශීලී, ඒ වගේම ඩිස්පති කියන්නේ විෂමශීලී භාවය. ඊළඟට සර්වයිවල් මෝඩ් එකට යනවා. උචිතෝන්නතිය, struggle for existence, ප්‍රවර්තනය, මේක ෂණික. ඊළඟට මේ එක පාට රිෆ්ලෙක්සිව් කියන්නේ එක පාට රියැක්ටිව්, ප්‍රතික්‍රියකයි, ප්‍රතිවේදී, කම්ෆර්ට් ෆයිට් ගතියකුත් එනවා. එතකොට අවුරුදු 14 අයියා අවුරුදු 8 නංගි එක්ක ෆයිට් කරන්නම හදන්නේ. දොරට පයින් ගහනවා, ස්කූල් බෑග් එක විසි කරනවා, ඔය වගේ දේවල් වෙනවා. ඉතින් මේක බැහැබීමක් දක්වාම යනවා. ඒ නිසා අපිට අවශ්‍යයි අර මේ bottom up regulation එකෙන් ළමයව එළියට ගන්න. ළමෙක් විතරක් නෙමෙයි වැඩිමහල්ලෙකුටත් මේක වෙන්න පුළුවන්. අබ්බැහිවීම වලට ඇතුළු වුණාම අබ්බැහිවීම ප්‍රචණ්ඩත්වය වෙන්න පුළුවන්. කාට හරි බනින එක වෙන්න පුළුවන්. සෝෂල් මීඩියා වල ඒක වෙන්න පුළුවන්. ඒ අබ්බැහිවීම ක්‍රියා කරන පතයට තමයි bottom up regulation කියලා කියන්නේ. ඉතින් අපිට කියන්න තියෙන්නේ මේ පරම්පරාවට enjoy your front rank TikTok influencer status. ඒ දැන් අර කීර්තියේ ඉන්න අතර දැන් ඒගොල්ලෝ බැබලෙන අවධියකනේ ඉන්නේ. ලෝකෙටම ප්‍රසිද්ධ වුණා. ඒ අවධියේ ඉන්න අතර මේ ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා, YouTubersලා ඒගොල්ලන්ගේ ඊළඟ හිට් එක ගැන තමයි ඒගොල්ලෝ බලන් ඉන්නේ. ලයික්ස් මෙච්චරක් ආවා. මෙච්චරක් ලයික් ආවොත් අපි YouTube එකෙන් ඩොලර් 100ක් ගෙවනවා යන ආදි වශයෙන් ඒ ලෝකේ තමයි ඒගොල්ලෝ ඉන්නේ. එතකොට ඒගොල්ලන්ව කොහොම හරි අපි යාප්පුවෙන් කියලා මේ බ්‍රේන් ඩයග්‍රෑම්ස් වටහා දීලා මේක දැක්කනේ. දැන් මම ග්‍රැෆික්ස් දෙකක් පෙන්නුවා. ඒක වටහා දීලා ඒගොල්ලන්ව දැන් මගේ ටයිම්ලයින් එකේ ඉන්න අයට මම මේ ග්‍රැෆික්ස් මේක ඉවරුන ගමන් මම ග්‍රැෆික්ස් ටික දාන්නම්. ඔබ මගේ ටයිම්ලයින් එකෙන් ග්‍රැෆික්ස් ටික බලාගත්ත එකේ. ඕනනම් මගේ ටයිම්ලයින් එකේ තියෙන Zoom එකෙන් එන්ටර් වුණොත් Zoom එකේ තිබෙනවා ග්‍රැෆික්ස් දාලා. නමුත් කොහොමත් මම ටයිම්ලයින් එකට ග්‍රැෆික්ස් ටික දාන්නම්. එතකොට පළවෙනි කාරණාව ඒකයි ඒගොල්ලන්ට කියලා දෙන්න අනාගතයකට ප්ලෑන් එකක් තියෙන්න ඕන. දෙවෙනි කාරණාව ගොඩක් LED පික්සල් ස්ක්‍රීන් එකේ ඉන්න නිසා ඔය කිව්ව විදිහට උත්තේජවත් වන නිසා ඒ උත්තේජවත් ඩිජිටල් ස්ක්‍රීන් එකෙන් සහ බ්ලූ ලයිට්ස් වලින් උත්තේජවත් ගතියේදී මොළයට ඇතිවෙන්නා වූ නියුරෝකෙමිකල් ට්‍රාන්ස්මිටර්ස් වල සහ නියුරෝන පතවල මං කිව්වා අර රැපිඩ් මෝඩ් ෆයරින්, මල්ටි ඩිරෙක්ෂනල් ෆයරින් සමනය කරන්න බ්‍රේන් එක්සර්සයිසස් තිබෙනවා. මගේ ආටිකල් එකක් තියෙනවා. මම මේක ප්‍රසන්ට් කරා ශ්‍රී ලංකා මෙඩිකල් ඇසෝසියේෂන් එකට 2019 වල. ඒකේ තියෙනවා එම්පැතික් මෝටර් තෙරපි කියලා අපි අලුතෙන් ඇත්තම ඉනෝවේෂන් එකක් ඒක. ඒ කියන්නේ ග්‍රිප්ස් ඇන්ඩ් රෝප්ස් වලින් කොහොමද ළමයෙක්ගේ ඩිජිටල් උත්තේජනය රිවර්ස් කරන්නේ, ඩිජිටල් ඉන්ටොක්සිකේෂන් එක රිවර්ස් කරන්නේ සහ කොහොමද එයාගේ මොලේ ශික්ෂණ පත, පාඩම් පත හොඳින් තියාගන්නේ. එයා ඩිජිටල් ස්ක්‍රීන් එකේ ඉන්න නමුත් දැන් TikTok ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා ගොඩක් ඉන්නවානේ. පික්සල් ස්ක්‍රීන් එකේ ඉන්නවා, LED ලයිට්ස් එකේ ඉන්නවා. ගොඩක් ඒගොල්ලෝ රෙකෝඩ් කරනවා. ඒගොල්ලෝ බොහොම තරුණ වයසෙන් ලෝක ප්‍රසිද්ධ වෙනවා. ඉතින් ඒගොල්ලන්ට අපි හදලා දෙන්න ඕන ඒගොල්ලන්ගේ රිලැක්සේෂන් කාල ඒකාන්තෙම කරන්න ඕනේ. ඒ රිලැක්සේෂන් කාලේ බ්‍රේන් ඉෆෙක්ටිව් එක්සර්සයිසස් තියෙනවා ඒගොල්ලන්ට කරන්න පුළුවන්. ඒ ටිකක් ඒක තමයි මම රිසර්ච් කරලා තිබෙන්නේ එම්පැතික් මෝටර් තෙරපි. ඒකේ තියෙන්නේ ලෝ රෝප්ස්, හයි රෝප්ස්, මිඩල් රෝප්ස්. හයි රෝප්ස් නම් හානස් දාලා හෙල්මට් දාලා ඔය ආමි චැලෙන්ජ් කෝසස් වල තියෙන නිකන් ඔන්චිල්ලා වගේ ඉල්ලලා ඒ ග්‍රිප්ස් ඇන්ඩ් රෝප්ස් එක කරනකොට ඒකට අපි කියන්නේ GATS, ග්‍රිප්ස් ඇන්ඩ් රෝප්ස්
thrill sport, GARTS, grips and rope thrill sport. කඹ එක කරනකොට මේ අතැඟිලි පාදැඟිලි ඝර්ෂණය සමග යෙදෙමින් මේ පොඩි joints මේකට කියන්නේ proprioception මේ ලොකු joints ඔක්කොම මේ joints වැඩ කරන තරමට තමයි අපේ මොලේ පත empathic motor පත අලුතෙන් circuits හදා තියෙන්නේ. ඒ නිසා තමයි මේක ඊටාම අවශ්‍ය. මේ ළමයි මේ වගේ exercises වලට යොමු වෙන එක ඊටාම අවශ්‍යයි. ඒ වගේම card games, board games කරන්නත් අවශ්‍යයි. ඊළඟට screen එකේ ඉන්නකොට හරි ඒගොල්ලන්ට පුරුද්දක් ලෙස මේ අතට tweezers දෙන්න ඕන. ඒ වගේම මේ කොහුලනු වලින් බෝල හදලා මෙහෙම මෙරිකන එකත් හොඳ දෙයක්. ඒ වගේම මැටි ඒ කියන්නේ ඇත්ත මැටි. දැන් පොත් සාප්පුවල ඇත්ත මැටි තියෙනවා. ඒ මැටි වලින් එතකොට මොකද්ද මූල ධර්මයේ අතැඟිලි පාදැඟිලි මෙලෙස ක්‍රියා කරන තරමට මොලේ ශික්ෂණ පද ඒකට ප්‍රතිචාරයක් දක්වලා ඒගොල්ලන්ට දිගින් දිගටම මොලේ නියුරෝප්ලාස්ටික් වෙලා අලුත් නියුරෝන පත අලුතෙන් හිතාමතා හැදෙනවා. නැත්නම් එකම දේ කරන්න ගියාම අලුත් නියුරෝන පත හැදෙන්නේ නැතුව අර බොටම් අප් රෙගියුලේෂන් එකටයි මල්ටි ඩිරෙක්ෂනල් බ්‍රේන් නියුරෝනල් ෆයරින් එකටයි යනවා. මේක පොඩි සෙල්ලමක් නෙමෙයි. ළමයින්ගේ ඉගෙන ගන්න ක්‍රම සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ඩිජිටල් ජීවිතය නිසා. ඒගොල්ලෝ ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා වෙන්න හැද්දත් නැතත්, YouTubersලා වෙන්න හැවිද්දත් නැතත්, ඒගොල්ලෝ සෑහෙන ප්‍රමාණයක් පික්සල් ස්ක්‍රීන් එක කන්සියුම් කරන නිසා ඒකට විශේෂ එක්සර්සයිස් වර්ග අපි ඉනෝවේට් කරලා තිබෙනවා. මගේ ආටිකල් එක මට එවන්න පුළුවන්. ඒක College of General Practitioners ලගේ වෙබ්සයිට් එකෙත් ඒ ආටිකල් එක තිබෙනවා. එතකොට ඒ LED ස්ක්‍රීන් එක පාවිච්චි කරන අතර කොහොමද කරන්නේ? තුන්වෙනි කාරණාව අපි ඒගොල්ලන්ට උදක්ම කියනවා බැගෑපත් ඉල්ලා සිටිනවා. ඇල්කොහල් ගන්න යන්න එපා, වෙන උත්තේජක පාවිච්චි කරන්නත් එපා. මොකද ඒවා පාවිච්චි කරපු ගමන් ඔබගේ GABA neurochemical transmitter එක හිර වෙනවා. GABA කියන්නේ gamma aminobutyric acid. gamma aminobutyric acid වලින් තමයි අනුවේදනීය අපගේ මේ සම්‍යශීලී අපගේ අභ්‍යන්තරයේ තිබෙනා වූ සිතුවිලි කලාවට හරි මියුසික් එකට හරි පරිවර්තනය කරන්න පුළුවන් නියුරෝකෙමිකල් ට්‍රැක්ස් තියෙන්නේ. ඒක ක්‍රියා කරන්නේ GABA වලින්. එතකොට අපි බොන හැම ඇල්කොහොල් C2H5OH ඊතයිල් මධ්‍යසාරය මේ මොලිකියුල් එක අණුවක් පාසා ඊතයිල් මධ්‍යසාරයේ අණුවක් පාසා අපේ මේ GABA රිසෙප්ටර් එකක් හිර වෙනවා. ඒක හොඳ නෑ. අපේ GABA රිසෙප්ටර් එක වැඩ කරන්නේ නැති වෙනවා අණුවක් පාසා. ගන්න ඊතැල් මධ්‍යසාරයෙන් වෙන්නේ GABA වලින් මොකද කරන්නේ? පමන දැන ක්‍රියා කිරීම, සම්‍යශීලී සිතුවිලි, මගේ හොඳ සැලකීම, අනිත් කෙනෙකුගේ හොඳ සැලකීම, අලුතෙන් එන නිර්මාණාත්මක අදහස්, ඒවා තමයි GABA වලින් කරන්නේ. එතකොට ඇල්කොහොල් ගත්ත ගමන් ඒ ඔක්කොම නිෂේධනය වෙනවා කියලා ඔබට තේරෙනවා නේද? ඉතින් ඇල්කොහොල් ගැනීම ඉතාම මෝඩ වැඩක්. ඇත්තෙම සතුරෙක් මිතුරෙක් පසමිතුරෙක් කරගන්නවා මෙයා මිතුරා කියලා හිතාගෙන. ඊළඟට අපි දැක්ක හතරවෙනි කාරණාව අර මිනිත්තු 45ක් ඩෝපැමින් වලින් වැඩ කළා මිනිත්තු 15ක් සෙරටනින් වලින් අපි සමාලෝචනයක් ලබන්න ඕන කියලා. දැන් අපි ඊළඟ ග්‍රැෆික් එක බැලුවොත් පේන්න තියෙනවා next graphic. next one the brain. මේකේ තියෙනවා පත 7ක්. දැන් අපි මියුසික් කයිනෙස්තටික් පික්සල් ස්ක්‍රීන් එකේ ඉන්න තරමට අන්තිම පත තුන තමයි උත්තේජවත් වන්නේ. කයිනෙස්තටික් රිද්මාවේගී අකූස්ටික් ශ්‍රව්‍ය විෂුවල් දෘශ්‍ය. දැන් අපිට තව පත 4ක් තිබෙනවා අපේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එක හරහා යන්න වූ ඒවත් අපි ගානට බැලන්ස් කරලා තියාගන්න ඕන. පළවෙනි පතේට කියන්නේ එම්පැතික් ඉන්ටියුටිව් සම්‍යශීලී අධ්‍යාත්මික. මා ගැන සිතන්නේ කෙසේද? ඒ නිසා අපිට අවශ්‍යයි ගැඹුරු නිහඬිය. අපේ මොලේ නියුරෝන සර්කිට් එකක් හැදෙනවා සහ ගැමා වේව්ස් වැඩි වෙනවා. ඒවා තමයි වැඩියෙන්ම එම්පැතික් ක්‍රියේටිව් වේව්ස්. ඒ වෙලාවට තමයි අපිට අලුත් ඉනොවේටිව් සිතුවිලි එන්නේ. ඒකට ගැඹුරු නිහඬියාව අවශ්‍යයි. නිතරම ශබ්ද මැද්දේ හිටියොත් හැමතිස්සෙම ශබ්ද වලට කන් දී හිටියොත් ඔබට අලුත් අදහස් එන්නේ නැහැ. ගැඹුරු නිහඬියාව අවශ්‍යයි.
ඔබ කවුද කියලා ඔබ දැනගන්නේ ඒ නිහඬියාව තුළ. ඒ ට්‍රැක්ස් වලට කියන්නේ empathic intuitive. දැන් මේ අවස්ථාවේදී මම කියලා දෙන්න ඕන මනුෂ්‍යයා මොලයක් විතරක් නෙමෙයි. මනුෂ්‍යයාට good shepherd කෙනෙක් ඉන්නවා. ඒ good shepherd අපිව බොහොම ප්‍රවේශමෙන් ඩිසයින් කරලා තියෙන්නේ. මනුෂ්‍යයේ පටන් ගන්න ආත්මයක්. එතකොට එතනට තමයි අපිට ඔක්කොම අභ්‍යන්තර සිතුවිලි දැනෙන්නේ. අධ්‍යාත්මයේ සත්‍යතාවයේ අප්‍රකාශව හෘදේ ඥානයක් තිබෙනවා. ඒ දෙක ඒක මතුපිට තමයි අපේ හෘද සාක්ෂිය සහ අපේ හෘදේ ආශා. ඔය දෙක අතර තුලනයක් තියෙන්න ඕන. හෘද සාක්ෂිය තමයි අම්පාය. අපේ හෘදේ එක જાතියේ ආශා ඉන්න පුළුවන්. ඒක හෘද සාක්ෂිය සමග ප්‍රත්‍යාවර්ත සම්බන්ධතාවයක තිබෙන්න අවශ්‍යයි. ඒක තමයි තුලනය. ඊළඟට අපේ ඉමැජිනේෂන් උත් තියෙනවා, ඉමෝෂන් උත් තියෙනවා. ඉමැජිනේෂන් කියන්නේ අහසේ මාලිගා තැනීම, අරක සිතීම, මේක සිතීමේ නරක දෙයක් නෙමෙයි. හැබැයි හැකි පමණනේ හිතන්න ඕනේ. හැකි පමණට වඩා හිතන්න ගත්තම හිතනවා මිසක් මුකුත් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපේ ඉමැජිනේෂන් එකයි ඉමෝෂන්ස් බැලන්ස් කරන්න ඕන to the doable. ඊට පස්සේ අපේ cognition අපිට දැනීම එන්නා වූ මේ මොලේ තිබෙනවා. ඒක ඉතා වැදගත් උපකරණයක්. හැබැයි ඒක උපකරණයක් ලෙස තේරුම් ගන්න ඕන ඔබගේ coexistence එක ඔබගේ ආත්මය. එතනින් තමයි අපේ අභ්‍යන්තර කාරණා විශේෂයෙන්ම අපේ කාරණා තුනක් තියෙනවා. belonging මම අයිති කාටද? 2 මගේ වටිනාකම කොමක්ද? 3 මගේ ජීවිතයේ ඉලක්කය අරමුණ සිග්නිෆිකන්ස් එක මොකද්ද? හැමතිස්සෙම අපි ඔක අහනවා. ඒ කියන්නේ ඒක පරණ මේ ෆිලොසොෆිකල් මේකක් ඔන්ටොස් කියන්නේ ග්‍රීක වචනේ ඔන්ටොස් මගේ පටන් ගන්න හේවත් අයිතිය කොහෙද? එතකොට ටීලියොස් කියන්නේ මගේ අවසාන වැදගත්කම කුමක්ද? in between තියෙන කොස්මොස් ඒ කියන්නේ මගේ ලෝකයේ මගේ වටිනාකම මගේ කොටස මොකද්ද? ওই ප්‍රශ්න තුන අපි අහනවාමයි ඒකට උත්තර අපි සපයා ගන්න හදනවාමයි. ඉතින් ඔබට හොඳ වැටහීමක් තියෙනවනේ මම අයිති කාටද? 2 මගේ වටිනාකම කුමක්ද? මගේ වටිනාකම මට දෙන්නේ කවුද? කාගේ ඇසමුවේද මම තක්සේරු වන්නේ? 3 මගේ ජීවිතයේ ඉලක්කයේ වැදගත්කම කුමක්ද? වැදගත් ඉලක්කයක් නැති තැනැත්තා අවැදගත් වැඩ කරන්නේ. ඔහු ක්‍රමයෙන් නාස්ති වී යන්නේ. ඒ 3. ඊළඟට ඔබ තුල ඉන්නවා entrepreneur කෙනෙක්, manager කෙනෙක් සහ technocrat කෙනෙක්. ඒ පැතිකඩ 3ක්. entrepreneur, manager, technical skill එක. එතකොට ඔබ ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් හැටියට ඔබට තියෙන technical skill එක music වෙන්න පුළුවන්, lyrics වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ජීවිතයේ තරාතිරම කුමක් වුණත් ඒ entrepreneur කියන්නේ එන්හා බලා ක්‍රියා ඉදිරිය බලා ක්‍රියා කරන්න. manager කියන්නේ වර්තමානය සකස් කරන්න. එතකොට technical skill කියන්නේ අපේ ඇත්ත ඉපෙීමේ ශක්තිය. ඔය තුන එක තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට මම මේක කියලා තිබෙනවා ඔබ TikTok generation එකේ අයට මම මේක කියන්නේ good to keep up playing on a string instrument. ඔබ ගායකයෙක් වුණත් පොඩ්ඩක් stringed instruments එක play කරන්න දන්නවනම් keyboards උනත් හොඳයි, guitar එක ඊට වඩා හොඳයි, violin එක හොඳයි. ඒ කම්පනය සහිත strings එක්ක වැඩ කරනකොට අපේ මොලේ පත දියුණු වෙනවා. ඒ කම්පනය දිවයන්නා වූ කම්පනයේ ආවේග දිවයන්නා වූ පතයන් තමයි බොහොම මේ නියුරෝන අක්ෂ ඒවා වැඩිම ඝනකම් පත. ඒ වලින් තමයි මොලේ වැඩියක්ම දියුණු වෙලා තිබෙන්නේ. ඒවා දියුණු වෙන තරමට අපිට අල්සයිමර් හැදෙන්නේ නැහැ. ඊළඟට 6 වෙනි කාරණාව අපි run down නැතුව අපි run up practice වෙන්න ඕන. ඒ කියන්නේ අපි ගැන තක්සේරුව හොඳ තක්සේරුවක් ලෙස අපිට දැනෙන්නත් ඕන, යාළුවෝ කියන්නත් ඕන, බොරුට නෙමෙයි ඇත්තට. එතකොට appreciation, affirmation, approval, assessment, approval, accreditation. 5A Fitch rating කියලා මම ඒකට කියන්නේ. appreciation අගැයීම, affirmation සහතික කිරීම, assessment ඒ කියන්නේ ගණන් හිලව් බැලීම, assess කරනවා කියන්නේ මොකද්ද? approval කියන්නේ ඒක මැනලා බැලීම. accreditation කියන්නේ ඒකට යුතු තැන යුතු ක්‍රෙඩිට් එක දීම.
එතකොට හත්වෙනි එක මම කිව්වා entrepreneur, manager, technocrat in you. අටවෙනි කාරණාව ඔබට coaching අවශ්‍යයි. ඔබගේ character එක, attitude එක, skill එක, knowledge එක. චරිතය, ආකල්පය, ඔබගේ skill නිපුණතාවය, ඒකට අදාළ knowledge එක. ඒවා හැමතිස්සෙම build up කරන්න ඕන. ඒකට coaching අවශ්‍යයි. 9වෙනි එක මම මුලින් කිව්වනේ උත්තේජක කිසිවක් ගන්න එපා please කියලා. ඒකෙන් ඔබ මොට්ට වෙනවා. ඒ වගේම junk food additives තියෙන junk food ගන්නත් එපා. serotonin වැඩි ආහාර, පළතුරු, එළවලු, එහෙම balanced diet එකක් ගන්න ඕන. junk food ගන්න තරමට additives එක්ක අපේ මොලේ යනවා අර bottom up regulation එකට. සමහර අය පුරුදු වෙලාම තියෙන junk food වලට හොඳ සාමාන්‍ය ගෙදර ඉවුවෙප්පු කෑම වේලක් ගැනීම, ගෙදර අය එක්ක එකට ඉඳගෙන මේ සතුටු සාමීචි යෙදීම, එතකොට තමයි ඔක්සිටෝසින් ක්‍රියා කරන brain communication brightestම වෙලාව එන්නේ. එතකොට brain communication brightestම වෙලාව එන්නේ කෑම කනකොට. ඒ නිසා වෙලාවට සමබර ආහාර ගැනීම brain communication වලට අවශ්‍යයි. ඒ වගේම පවුල එක්ක ඉඳගෙන ආහාර ගැනීම මේ මොලේ best communication time. ඒ වෙලාවට තමයි ඔක්කොම හොඳ පුරුදු සමාලෝචන එහෙම කෙරෙන්න අවශ්‍ය. එතකොට ඒ වෙලාවට ඉස්කෝලේ පන්ති ගැන නඩු විභාග දාන්න බෑ. හැමතිස්සෙම අම්මයි තාත්තයි කෑම මේසේ ළමයින්ට ඊටාම ප්‍රීතිමත් තැන ලෙස තබන්න ඕන. ඒ වෙලාවට මම කියලා තියෙනවා කොහෙත්ම ඩිජිටල් ස්ක්‍රීන් එක බලන්න එපා කියලා. ඩිජිටල් ස්ක්‍රීන් එක ගැන මගේ නීති 5ක් තිබෙනවා. මම ඩොක්ටර් ලලිත් මෙන්ඩිස්. මගේ අවසාන පෝස්ට් එක head of department pharmacology state medical faculty එක. ඒකයි මම ගොඩක් pharmacology ගැන කතා කරන්නේ. දැන් මේ ඒරියා එකට කියන්නේ empathic learning කියලා. ඒ කියන්නේ මම රිසර්ච් තරමක් කරලා තියෙන නිසායි මේ ගැන කතා කරන්නේ. 10වෙනි එක හොඳ නිින්දක් ලබා ගත යුතුයි. ඒ නිින්ද brain brilliant වෙන්න අත්‍යවශ්‍යයි. නිින්දට අදාළ neurochemical transmitter එක තමයි melatonin. හවස 6 පහ වෙනකොට sun down දකින්න ඕනේ. ඉරු බැස යාම දැකලා හොඳ නිින්දකට ඇතුළු වුණාම ඒ වෙලාව තුල අපේ මොලේ වැඩ කරලා මොලේ තුල melatonin වැඩ කරලා අපේ මොලේ ස්නායු සෛල dream weaver program එකක් වගේ එකක් තියෙනවා. අපේ මොලේ glymphatic system කියලා එකක් තියෙනවා. glial cells ඒ මොලේ වැඩිපුර තියෙන neurochemical transmitters අහක් වෙලා අපේ ස්නායු සෛල ස්නායු පද්ධති හොඳට රැකිලා අපි උදේ නැගිටිනවා බොහොම brain bright විදිහට. ඒ වගේම අපිට අවශ්‍ය නිින්දදී අවශ්‍ය හීන දැකීම, හීන දකින්න කාලේ, හීන නොදකින්න කාලේ, REM sleep, non REM sleep ඔය කොහොම සැලසුම් මොලේ හැදීගෙන යන්නේ එහෙමයි. ඒ වගේම අපි දැනගත යුතුයි අපිට මූලික දෙයක් තිබෙනවා reward එක, initiation to reward. ඒක තමයි යහපත් එඬේරාගේ අපි ගැන දීලා තිබෙන සැලැස්ම. මම ඔබ හරිත වර්ණ තෘණ භූමියක් ඔබට දෙන්නම්, නිසල දියාසලින් ඔබ ගෙන යන්නම්. එතකොට එතුමා අපිට දෙනවා මේ තෘප්තිය කියන එක මුදල් වලට ගන්නත් බෑ. මූලික වශයෙන් reward කියන්නේ life is a gift. ජීවිතය දීමනාවක්. එතකොට ඔබ ජීවත් වන්නේ පඩියක්, කුලියක්, ණයක් ගෙවන කෙනෙක් ලෙසද නැත්නම් දීමනාවක් ලැබූ කෙනෙක් ලෙසද? එතකොට ඊළඟ ත්‍රිකෝණය තමයි මම හඳුන්වා දෙන gift, grace and measure. දීමනාව, අනුග්‍රහය, ප්‍රමාණය. ඉතින් ඔබගේ ප්‍රමාණය සමහර විට ඔබගේ පවුලට ජීවනෝපාය උපයා ගැනීම වෙන්න පුළුවන්. තව කෙනෙක්ගේ ප්‍රමාණය 100 දෙනෙකුට රස්සාවක් තිබෙන ආයතනයක් වෙන්න පුළුවන්. එක එක්කෙනාගේ ප්‍රමාණය වෙනස්. හැබැයි හැමෝටම දීමනාවක් එක්ක අපි වැඩ කරනවා. ඒකට ග්‍රේස් එකක් තිබෙනවා, අනුග්‍රහයක්. අපි මම විශ්වාස කරනවා ඒකේ ඉන්නේ යහපත් ඉන්දියාගේ. ඒකේ ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා අපි ඊර්ෂ්‍යා කරගන්නේ නැතිව එක් එක්කෙනාගේ ප්‍රමාදය තුල අපි ෆන්ක්ෂන් වෙන එක තමයි අපිට දීලා තිබෙන God gift එක. ඉතින් මේ ගැන තවදුරටත් ටිකක් කතා කරන්න ඕන. මොකද වැරදුනොත් අපි මොකද කරන කියන පතේ අපේ මොලේ තිබෙන්න ඕන. මිනිස්සු භාවය තමයි right wrongs, WRITE wrongs. අනිත් මිනිස්සුන්ගේ වැරදි ලියන එක විවේචනය කිරීම. එතකොට අපි හිතන ඒක අපේ
නිර්වස්ත්‍රකම වහගන්න ක්‍රමයක් වෙයි කියලා. ඒක වැරදි අදහසක්. right wrongs කියලා ඉතින් අපි social media එකට ගියාම බැන ගන්නවා, විවේචනය කරනවා හැමතිස්සෙම. good shepherd ගේ ක්‍රමය right wrongs, RIGHT wrongs. කොහොමද වැරදුණු දේ කෙලින් කරගන්නේ? ඇදුණු දේ කෙලින් කරගන්නේ? රළු වුණ දේ සුමට කරගන්නේ? ඒකට ඉතින් අපේ ජීවිත ශෛලිය redemption ද retribution. redemption කියන්නේ මගේ වියදමින් තව කෙනෙකුට වරදක් හරි ගැස්වීම. retribution කියන්නේ වෙච්ච වරදට යුතු ප්‍රමාණයට දඬුවම් කිරීම. අපි දන්නවා ඒක තියෙන්නේ උසාවියක්. ඒකට උසාවිය තියෙනවා. ඉතින් gedara උසාවියක් නෙමෙයි. gedara හැමතිස්සෙම ක්‍රියාත්මක වෙන්න ඕනේ පාඩු ලාභයට ලාභයක් ලබා දෙන්න. ඇදපු දෙයට කෙලින් වෙන්න. ප්‍රමාද වූ දෙයට වෙලාවක් ලබා දෙන්න. එහෙම තමයි good shepherd ක්‍රියා කරන්නේ. එතකොට gedara තිබෙන ආකල්පයත් gedara තිබෙන ඊතොස් එකත් good shepherd ගේ ඊතොස් එක වෙන්න ඕන. නැත්තම් එකිනෙකාට ආඩපලි කියමින් අරයාගේ වරදට වාඩුව මෙයා ගනිමින් එතකොට gedara කරගෙන යන්න බැරි වෙනවා. ඉතින් මේ પરම්පරාව අපි තාත්තලාට එහෙම්කම් දෙන විදිහට මේ પરම්පරාව එහෙම්කම් දෙන්නේ. මේ પરම්පරාවට කොහෙත්ම බෑ වරදක් අහගන්න. ඒගොල්ලන්ට කියන්න ඕනේ ඔයා වැරදුන පුතා කියලා නෙමෙයි. පුතා මේක දැන් කොහොමද මීට වැඩිය හොඳට කරන්නේ? ඉම්ප්‍රූව්මන්ට් කතා කරපු ගමන් එයාගේ මේ සෙරටනින් වලට ඒක ඇහෙනවා. ඔක්සිටෝසින් වලට ඒක ඇහෙනවා. ගැබා වලට ඇහෙනවා. දැන් ඇහෙනවා කියන්නේ මේ නියුරෝකෙමිකල් ට්‍රාන්ස්මිටර්ස්ට කන් තියනවා නෙමෙයි. නමුත් ඔබ කිව්ව ගමන් ඔබගේ පුතාට හොදුවට ඩාලින් අපි මේක මේ විදිහට වැඩිය හොඳට කරලා බලමුද? ඒගොල්ලෝ ඔන්න එකඟ වෙනවා. මේක කරා වැරදි මොකද්ද මේකේ තේරුම? එදත් නම් කියලා දුන්නා කිව්ව ගමන් ෆිනිෂ්. දොරවල් ඔක්කොම වැහෙනවා. ඒ නිසා දැන් ඉස්සර අපේ තාත්තලා අපිට කරපු විදිහට ආඥා දෙන්න බෑ. කෝච් කෙනෙක් වැඩි හොඳ යෝජනාව කරන්න ඕන. අර ක්‍රිකට් ගහනකොට ස්ට්‍රෝක් එක හදන්නේ මේක අපි මෙහෙම ගහලා බලමු. මෙහෙම කරලා බලමු. ඒ විදිහට තමයි අපි ඒගොල්ලන්ට කතා කරන්න ඉගෙන ගන්න ඕනේ. මොකද good shepherd අපිට එහෙමයි. he gives the better option. අපිට දෙනවා වැඩි හොඳ විකල්පයක් දියුණු වීමට, improve වීමට. එයා ඒකට කියනවා ප්‍රතිස්ථාපනය කියලා. එයා කියනවා ඔබගේ චරිතය පෞද්ගලිකත්වය මම ප්‍රතිෂ්ඨාපනය කරන්නෙමි. ඒකේ කොටස් තුනක් තිබෙනවා. cheer කිරීම. මේක ඉගෙන ගන්න ඕනේ. cheer. සැනසීම cheer. බොහොම හොඳට කරලා තියෙන. කරපු දේ. This looks very nice. දෙවැනි එක එයා ළඟට එක්කහ වෙනවා. ග්‍රීක වචනේ cheer කිරීමට පැරමුතියෝ. එයා ළඟට එක්කහ වෙන එකට කියන්නේ පැරක්ලේසිස්. එතකොට එයාට අමාරු වෙන තැනට අපි ලං වෙනවා. එයාගේ අමාරුව අපි දරා ගන්නවා. ඊළඟට තියෙන එකක් අර ඇදවූ දේ කෙලින් කිරීම. දැන් අපි ඒගොල්ලන්ට cheer එක දුන්නම අමාරුව තැනට අපි ලං වුණාම එයාගේ ළඟ අමාරුව බාරගත්තම අර ඇදවූ දේ ඒගොල්ලන්ට පෙනිලා ඒක හරි ගස්ස ගන්න කැමති වෙනවා. පටන් ගත්තොත් මේක වැරදියට කරා කියලා ඒගොල්ලෝ කියන දේ අහන්නෙම නැති වෙනවා. ඒ නිසා පේරන්ට්ස්ලාට පේරන්ටින් අවශ්‍යයි. මගේ පොත් ගණනාවක් තියෙනවා. සරසවි එකෙන් ගන්නත් පුළුවන්, විජිතය අප එකෙන් ගන්නත් පුළුවන්. මොරටුවේ අපේක්ෂා පොත් හල තිබෙනවා. මොරටුවේ ක්‍රිකට් ස්ටේඩියම් එක ඉස්සරහ පිට. ඒකෙන් ගන්නත් පුළුවන්. නැත්නම් අපේ බොරැල්ලේ අපේක්ෂා පොත් හලක් තිබෙනවා. ඉතින් මේ ළමා මනස ගැන ළමා මනස හා ශික්ෂණය. ළමා මනස හා ශික්ෂණය සිංහලෙන් තියෙනවා, ඉංග්‍රීසියෙන් තියෙනවා. ඒ වගේම දෙමළෙන් තියෙනවා right learning and recovering of childhood. මේක සෙන්ට් තෝමස් විද්‍යාලයේ මගේ ඉස්කෝලේ ඒකේ බුක් ෂොප් එකෙත් මේවා තිබෙනවා. තව ඉස්කෝලෙත් ගත්ත දැන් මට මතක නැහැ. මේක ළමා සම්පත සුරකිමු හොඳ පොතක්. මේක ළමා විය සුරකිමු තුරුණු විය ආගෙමු. මේවා ලියලා තියෙන්නේ දෙමව්පියෝ දරුවන් සමග කියවන පිණිස ලේසි භාෂාවෙන්. මේක දෙමව්පියන්ට train brilliant parenting heart and brain. ඊළඟට මගේ ලොකු පොතක් තියෙනවා Mission Possible, Mom Craft and Dad Craft. මේක teachersලාට parentsලාට හොඳයි. මේක technical පොතක් Winning the Digital War. මේක teachersලාට doctorsලාට හොඳයි. Mom and Dad Mistake Management. මේකත් අම්මා තාත්තා දරුවෝ එක්ක කියවන්න තියෙන පොතක්. මේ මගේ අන්තිම පොත Let's Be Screen Smart.
let's be screen smart. ඉතින් ඔය ටික තමයි අද මම කරන්න හිටියේ. තව පොඩි අවවාද ටිකක් තිබෙනවා මේ පරම්පරාවට. ඔබගේ පවුල සමග ආශ්‍රය කිට්ටුවෙන් තබා ගන්න, පවුලෙන් වෙන්න එපා, එවෙන් වෙන්න එපා. මොකද අර මම කිව්වනේ අපිව දැනගන්න ඕන ඊළඟ ට්‍රැක් එක ස්ක්‍රීන් එකේ තියෙන empathic relational අපේ සම්බන්ධකම් අපි තියාගන්න ඕන. තුන්වෙනි ට්‍රැක් එක linguistic භාෂාමය. අපි පුළුවන් තරම් අපේ hand writing skill එක තියාගන්න ඕන. අපි hand writing කරොත් භාෂා දෙකකින් A4 කොළ 4ක් දිනපතාම අපිට අල්සයිමර් හැදෙන්නේ නැහැ. ඔබ ඉතින් ඉතා තරුණ වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ අල්සයිමර් ගැන හිතන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබ hand writing කරොත්, අත්අකුරු කරොත්, ලියන දේවල් ලිව්වොත් ඔබේ මොලේ බ්‍රිලියන්ට් වෙනවා. දැන් බලන්න රයන්න අපි ලියනවා clockwise. ටයන්න අපි ලියනවා anti clockwise. එහෙම තමයි මොලේ බ්‍රිලියන්ට් වෙන්නේ අත්අකුරු ලියන ප්‍රමාණයට. භාෂා දෙකකින් ලිව්වොත් මොලේ බොහොම නියුරෝප්ලාස්ටික් වෙලා අලුත් නියුරෝනල් සර්කිට්ස් හැදෙනවා අත්අකුරු ලියන ප්‍රමාණයට. ඒ වගේම පරණ ටියුන් මතක් කොට ඔබ ගායනා කිරීම. අලුත් ටියුන් මොනවා හරි හදලා පරණ ගීත ඔබ ගායනා කිරීම. ගීත සහ සංගීත ආවර්ජනය භාෂා දෙකක් ලෙස ක්‍රියා කරනවා. එතකොට ඒක right brain එකයි left brain එකයි දෙකම සම්බන්ධ කරනවා. corpus callosum කියලා එකක් තියෙනවා මේ right brain එකයි left brain එක අතර. ඒක ඒ සම්බන්ධීකරණය වැඩියෙන් තියාගන්න තරමට ඒක තමයි අර puzzles, card games, board games සිතීම සහ චිත්‍රාකාරව දැකීමක් තිබෙනවානේ. ඒවා තමයි මොලේ brain brilliant කරලා තියෙන්නේ. ඉතින් ඔබ YouTube උනත් ඒවත් මේවත් කරන්න ඕන. puzzle එකක් කරන්න අයියා අක්කා එක්ක හරි මල්ලි එක්ක හරි අම්මා එක්ක හරි තාත්තා එක්ක හරි වෙලාවක් ගන්න අවශ්‍යයි. YouTube එකට වැඩේට අමතරව එක පැයක්වත් ඔබ බේර ගන්න අවශ්‍යයි. එතකොට කෑම කනකොට සම්මේශීලී පවුලේ අය එක්ක පුළුවන් තරම් කෑම වේල් ගණන වැඩි කරගන්න අවශ්‍යයි. Keep your relationship with home and family. ඒ වගේම ඔබගේ සම්බන්ධතා අපචාරයට ලක් වෙන්න හොඳ නැහැ. ඔබගෙන් අයුතු ප්‍රයෝජන ගන්න අය ඔබව ඩ්‍රේන් කරන්න ගන්නවා. 12 casual sex is always degrading. ඒ නිසා සෙක්ස් කියන එක ජීවිතාන්තය දක්වා එක්කෙනෙක් එක්ක පමණයි, විවාහය තුල පමණයි. මේ ඔබ සෙක්ස් එහෙම කිරීමේදී ඔබ නීච වෙනවා. ඒක බොහොම ගැඹුරු දෙයක්. එහෙම හැමෝම එක්ක කරොත් ඔබගේ empathic creative track එකට තුවාල වෙනවා. හැමතිස්සෙම ස්ට්‍රෙස් එකක් ඇතුලේ තියෙනවාමයි, තරහවක් තියෙනවාමයි. මොකද සෙක්ස් කියන එක එහෙම හැමතැන හැමෝම එක්ක කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා කරුණාකරලා මේක පැස්ට කනවා වගේ බර්ගර් කනවා වගේ සෙක්ස් කරන්න බෑ. Make it precious by keeping all you have for marriage. ඒක විවාහ ජීවිතයේදී ඒක භුක්ති විඳිනකම් ඒ ඉතා වටිනා අත්දැකීම ප්‍රවේශමින් තබා ගන්න ඕන. වටිනා අත්දැකීම් අපි නිර්පරාදී විසිකර කර පාවිච්චි කරොත් ඒක හරීම පෞද්ගලිකත්වයට ලොකු හානියක් වෙනවා. Do not waste your virginity on the way. 13 වෙනි කාරණාව keep your biological sex and identity intact. මොකද යහපත් නින්දේර ඔබව ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ලෙස DNA වලින් හදා තිබෙනවා. ඒ නිසා මේ සමලිංගික අදහස්, වර්තමාන අදහස් ඒක විද්‍යාවේ ඇත්තක් නෙමෙයි. Professor Paul McHugh, Professor Emeritus Psychiatry John Hopkins එයා මේ ගැන ගොඩාක් කරලා තිබෙනවා. මම ඩොක්ටර් ලලිත් මෙන්ඩිස් බ්ලොග් කියලා මගේ බ්ලොග් එකේ මම මේ ගොඩක් ඒවා මේ ගැන සඳහන් කරලා තිබෙනවා. ඒ බ්ලොග් එකක් බලන්න පුළුවන්. ඔබට අවශ්‍ය නම් මගේ විද්වත් මේ වගේ අනිර්දේශන කරුණා කරලා අවශ්‍ය මාතෘකාව දාලා මට WhatsApp එකක් එවන්න. ඒකට ෆෝන් කරන්න එපා. ඒක ෆෝන් කරන එකක් නෙමෙයි. 076 313 4800 076 313 4800. ඒ වගේම මගේ ඇප් එකක් තියෙනවා. Golden Nuggets. ඒක App Store එකනොත් Google එකනොත් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් Golden Nuggets. ඉතින් මම මේ ගැන විශේෂයෙන් මේ කියන්නේ මම A level කරාම මම ඒ අවුරුද්දේ ලංකාවේ ප්‍රථමයා වුණා. මගේ ඉස්කෝලේ St. Thomas's College Mount Lebanon. අපි කරේ botany, zoo, chemistry, physics. එතකොට මගේ මොලේ තමයි දේවත්වයෙන් මම සැලකුවේ. නමුත් ඒ කාලේ මට පේන්න පටන් ගත්තා මගේ මොලේ බ්‍රිලියන්ට් වෙනකොට මගේ හදවත shrink වෙනවා කියලා. ඒ කියන්නේ අර බොයිල්ගේ නියමයේ තියෙනනේ ෆිසික්ස් වල පරිමාව
ප්‍රතිලෝම වශයෙන් සමානුපාතිකයි පීඩනයට. එතකොට මට තේරෙනවා මගේ බුද්ධිය බලවත් වෙනකොට එන්න මගේ හදවත නිකන් shrink වෙන්න පටන් ගත්තා. මිනිස්සු අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය දත්ත, අපිට අවශ්‍ය ගවේෂණය. බලකාමය වගේ තමයි දැනුමත් කාමයක්. ඒක ඇතුළු නාම වෙන කවුරුත් අපිට අවශ්‍ය නැහැ. දැනුම. එමය රිසර්චර්ස්ලා හිතන්නේ. ඉතින් මේ කොළඹ මෙඩිකල් ෆැකල්ටි එකේ හැම විභාගෙම මම බැච් ස්ටොප් වුණා. ඒ විතරක් නෙමෙයි ඒ කාලේ තිබුණේ මෙඩිකල් ෆැකල්ටි දෙකයි කොළඹ සහ පේරාදෙණිය. ඒ දෙකෙන් මම දෙකේම බෙස්ට් ස්ටුඩන්ට් ප්‍රයිස් එකක් ලැබුණා. ගොඩාක් ගෝල්ඩ් මෙඩල්ස්. හැබැයි මගේ හදවත එන්න අර මොලේ බුද්ධිය නිසා සීමා වෙන්න පටන් ගත්තා. ඒ කාලේ තමයි මට දැනුනේ යහපත් ඉන්දියාගේ සැලැස්ම අපේ බුද්ධියත් හොඳින් තිබෙන අතර අපිට තිබෙනවා හදවත කියලා එකක්. අපිට තිබෙනවා මේ අනිත් මිනිස්සු දැනගන්න ඕන කියන සම්බන්ධතා. මිනිසා දිනුවන්නේ එහෙමයි කියලා මට සෑහෙන වැටහීමක් ඇති වුණා. නැත්තම් මම සම්පූර්ණයෙන්ම බුද්ධිකාමය නිසා බුද්ධියෙන් මත් වුණු කෙනෙක් වෙනවා. වෙන කවුරුත් ඕනේ නැහැ. මොකද දැනුම ගොඩක් තිබෙනවා. දැනුම last frontier එක දක්වාම දැනුම ගවේෂණය කරන්න ඕන කියන එක තමයි දැනුම තියන අයට තේරෙන්නේ. මේ කාලේ මම කොවිඩ් ගැන ගොඩක් ගවේෂණ කරා. ඒක මටත් ප්‍රයෝජනවත් වුණා, ගොඩක් ලෙඩුන්ටත් ප්‍රයෝජනවත් වුණා. නමුත් මම දැන් දන්නවා දැනුමට සැබඳිව මිනිසාගේ හදවත වර්ධනය වෙන්න ඕන. ඒක නිසා තමයි මේ good shepherd කියන්නේ අපේ මේසේ එතුමා පිළිවෙල කර දෙන්නම්. අපේ ජීවිතේ ප්ලේස්මන්ට් එක, අපේ ජීවිතේ personsලා කවුද පුද්ගලයෝ, අපේ ජීවිතේ ප්‍රමාණය බපසාරිය. අපි 10 දෙනෙක් ඉන්ෆ්ලුවන්ස් කරයිද 1000ක් ඉන්ෆ්ලුවන්ස් කරයිද? ඒක gift, grace, measure. ඒක එතුමා අපේ හදවතට ඇතුල් කරන දෙයක්. ඉතින් මම හිතන්නේ දැන් ඇති මම කතා කරා මේක හිතලා බලන්න gift, grace and measure. මම හිතන හැටියට එන්නේ good shepherd. ඒ තුන ඉතා හොඳ තුලනයකින් අපිට ජීවිතේ කරගෙන යන්න පුළුවන්. ඒ good shepherd අපි පොඩ්ඩක් ඉඩ දුන්නොත් අහගත්තොත් අපිට පුළුවන් වේ අනිත් අය එක්ක මීට වඩා හොඳට ජීවත් වෙන්න. නැත්නම් මේ බුද්ධිය වැඩිම වුණු ශතවර්ෂයේ දශකයේ බලන්න කොවිඩ් මිනිස්සු හදපු හැටි. කොවිඩ් කියන්නේ ලැබ් එකක හදපු වෛරස් එකක්. ඒක මුලින් ඉඳලම ලූක් මොන්ටෙග්නියෝ කිව්වා. මේක ලැබ් එකක හදපු වෛරස් එකක්. ඒකෙන් මිනිස්සු කරලා තිබෙන විනාශය අනිත් අයගේ ජීවිතය පාලනය කරන්න. ඒ රටවල ආර්ථිකය ගොඩක් අඩපණ කරන්න. shut down, lock down. ඒ රටවලට තීරණයක් ගන්න බැරි වෙන ලෙස. නමුත් යහපත් ඉන්දියාව දීලා තිබෙන්නේ අපිව පවුලක වාසය කරන පවුලේ මූලික වගකීම ඊළඟ පරම්පරාවක් දියත් කිරීම. ඒක තමයි අම්මයි තාත්තා එක්ක වෙලා කරන්නේ. ඊළඟ පරම්පරාවක් දියත් කිරීම. එතකොට රටක වගකීමත් ඊළඟ පරම්පරාවට ඉඩක් සෑදීම. නමුත් පහුගිය අවුරුදු 50 තුල අපි කෙලවරක් නැතිව කන්සියුමරිසම් වලට ගියා. ඉකොලොජි එක නාස්ති වෙනකම්. දැන් අපේ ප්‍රතිශක්තියත් නාස්ති වෙන තැනට ඇවිල්ලා තිබෙනවා. එවන් කාලෙක අපිට පහන් සිතක් අවශ්‍යයි. මේ good shepherd ගේ උපකාරය අපිට ඕන වෙයිද කියලා. මම කොවිඩ් ගැන ගොඩක් ක්ලිප්ස් කරලා තිබෙනවා. අර golden nuggets එකෙන් ඒවා බලා ගන්න පුළුවන්. මම කොවිඩ් ගැන ආටිකල් එකක් ලියලා තිබෙනවා. College of General Practitioners ලාගේ newsletter එකේ website එකේ ඒක තිබෙනවා. අවශ්‍ය නම් ඒක මගෙන් ඉල්ලලා එවන්නත් පුළුවන්. 076 313 4800. දැන් අපි නවතිමු. එන ඉරිදාත් මේ වෙලාවට හවස 3ට අපි සම්බන්ධ වෙමු තව විද්වත් සාකච්ඡාවකින්. මේක මගේ 276 වන විද්වත් සාකච්ඡාව. Thank you.